ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පොටර් සහ ඇස්කබාන්හි හිරකරු දෙවන පරිච්ඡේදය මාජි පුංචි අම්මාගේ බලවත් වැරැද්ද. පසුදින උදෑසන ආහාර ගැනීමට හැරි පහත මාලයට යන විට ඩර්ස්ලිලා තිදෙන මුළුතැන් ගේ ඇති කෑම මේසය වටා වාඩි වී සිටිනු පෙනින ඔහු ගෙදර ගෙනනු ලැබූ අලුත්ම අලුත් රූපවාහිනී යන්ත්‍රයේ වැඩසටහනක් නරඹමින් සිටියහ. එය ග්‍රීෂ්ම ඍතුව වෙනුවෙන් විශේෂින්ම ඩඩ්ලිගේ උමනාවට ගෙනෙන ලද්දකි. ශීතකරණය ළඟ සිටි රූපවාහිනී යන්ත්‍රයට ඇති දුර පිළිබඳ ඔහු නිතරම ගෝරනාඩු කරමින් සිටියේය. මුළුතැන් ගෙයි ඇති ශීතකරණයේ සිට ඔහුට විසිත්ත කාමරයේ ඇති රූපවාහිනී යන්ත්‍රය ළඟට වැඩි දුරක් ඇවිදීමට සිදුව තිබින. ග්‍රීෂ්ම කාලය මුළුල්ලේම ඩඩ්ලි තම චීන ඌරෙකුගේ බඳු ඇස්වලින් කොතෙකුත් රූපවාහිනී නරඹමින් නොකඩවා මොනවා හෝ කමින් සිටිනු දක්නට ලැබින. ගෙලක් ඇත්තේම නැති මහත මිනිසෙකු වූ වර්නන් බාප්පා සහ ඩඩ්ලි අතර තිබූ හිස් පුටුවේ හැරි වාඩි විය. බාප්පාට ඝන උඩු රැවුලක්ද තිබින. ඔහුට උපන්දින ආසිරි පැතීම තබා හැරි මුළුතැන්කට ඇතුළු වූ බව දුටු බව පෙන්වීමටවත් ඒ තිදෙනාගෙන් එක්කෙනෙකුටවත් හෝ උවමනාවක් තිබුණේ නැත. එහෙත් හැරිට මෙවන් සැලකිලි අමුත්තක් නොවීය. ටෝස්ට් කරන ලද පාන් පෙත්තක් අතරගත් හැරි රූපවාහිනියේ පුවත් කියවමින් සිටි තැනැත්තා දෙස බැලුවේය. පලාගිය අපරාධකරුවෙකු පිළිබඳ පුවතකින් අඩක් ඔහු විසින් කියවා හමාර කොට තිබෙන. මහජනයාට විපත් අඟවන්නේ මෙම බ්ලැක් නමැති ඉතා භයානක අපරාධකරු ආයුධ අතැතිව සිටින බවයි. විශේෂ දුරකථන අංකයක් වෙන් කර ඇති අතර යමෙක් විසින් බ්ලැක් දකිනු වහාම එම අංකයට අමතා ඒ බව දැනුම් දිය යුතුය. ඒ මිනිහා නාරක එකෙකු බව අපිට කියන්න ඕනේ නෑ. ඒ කියමින් වර්නන් බාප්පා තමා කියමින් සිටි පත්තරය පහත් කොට රූපවාහිනී තිරයේ දිස් වූ අපරාධකරුගේ ඡායාරූපය දෙස බලමින් කීවේය. අර බලන්න උගේ මූණේ හැටි, කැස්වල හැටි. එසේ කියමින්ම වර්නන් බාප්පා හැරි දෙසටද නපුරු බැල්මක් හෙළුවේය. හැරිගේ පිළිවෙලකට නැති කොණ්ඩයද වර්නන් බාප්පාගේ ඇහි කටුවනින්නාක් වෙන දසුනකි. එහෙත් රූපවාහිනී තිරය මත දිස් වූ මිනිසාගේ හැඩපළු ගෙති වැලමිට දක්වා වැටි තිබූ කොණ්ඩය සමග සසඳන විට හැරිගේ කොණ්ඩය පිළිබඳ කිසිම වරදක් කීමට නොහැකිය. රූපවාහිනී නිවේදකයාගේ රූපය නැවත තිරය මත දිස්වන්නට විය. කෘෂි කර්මාන්ත සහ දීවර අමාත්‍යංශ අද නිවේදනය කරනවා. පොඩ්ඩක් ඉන්නවා. ඒ ගර්ජනා කරමින් වර්නන් බාප්පා ඇස් දෙක උලුප්පගෙන එම නිවේදකයා දෙස බලා සිටින්නට විය. තමුසේ කිව්වේ නෑනේ ඒ පිස්සා කොහෙද පැනලා ගියේ කියලා. ඒත් ඉතින් ඒකෙන් ඇති වැඩේ මොකද්ද? ඒ පිස්සා දැන් සමහර විට අපේ ගෙවල් ආසන්නයටත් ඇවිල්ලා ඉන්නත් පුළුවන්. ඕම් බලමුකෝ ඒකෙත් හැටි. කෙසඟ සිරුරකින්ද විලම්බකගේ මෙන් දිගට මුහුණකින්ද සමන්විත වූ පෙට්ටූනියා පුංචි අම්මා ෂණිකයකින් කුස්සිය ජනේලයෙන් පිටතට හිස දමා බැලුවාය. ෂණික ඇමතුමක් බලධාරීන්ට ලබා දී මෙම ඔත්තු දුන් පළමුවැන්නිය වීමට ඇගේ සිත තුළ දැඩි අපේක්ෂාවක් තිබින. මේ ලෝකයේම සිටින වාචාලම ස්ත්‍රී ඇය වූ අතර නීතිගරුක වැඩකට නැති තම අසල්වාසින් පිළිබඳ ඔත්තු බැලීමට ඇය නිරතුරුවම සැදී පැහැදී සිටියාය. මේ යකු කවදා මේවා ඉගෙන ගන්නේද? වර්නන් බාප්පා තම විසල් දම් පැහැති අත් මිටින් මේසයට පහරක් දෙමින් ඇසුවේය. මේ මිනිසුන් හදන්නට තියෙන එකම ක්‍රමය තමයි එල්ලා මැරීම. ඒක හැබෑව. ඊ පෙට්ටූනියා පුංචි අම්මා කීවේ තාමත් ඇස් සිහින් කරගෙන අල්ලපුවත්තේ ඇති බෝංචි වැල් දෙස බලාගෙනය. වර්නන් බාප්පා තම කෝප්පයේ ඉතිරි වූ තේ ටික එක උගුරට ගෙල දමා තම අත් ඔර්ලෝසුව දෙස බැලුවේය. මම විනාඩියකට යන්න ඕන පෙට්ටූනියා. මාජිගේ දුම්රිය 10ට එනවා. ඉහළ මාලය වූ තම කාමරයේ ඇති ඉදල්මිට උපදමන උපකරණ කට්ටය පිළිබඳ සිතමින් සිටි හැරි මේ වචන කිහිපේ ඇසීමෙන් නැවත පිය විලෝවට පැමිණියේය. මාජි පුංචි අම්මා? ඔහු මිමනුවේය. එයා මෙහෙ එන්නේ නෑ නේද? මාජි පුංචි අම්මා වූ කලි වර්නන් බාප්පාගේ සහෝදරිය වූවාය. ඇය හැරිගේ ලේ ඥාතියෙකු නොවුවද ඔහුගේ මව පෙට්ටූනියා පුංචි අම්මාගේ වැඩිමහල් සහෝදරිය වූවාය. බහතෝරණ වියේ සිටම හැරි මේ කාන්තාව ඇමතූයේ පුංචි අම්මා හැටියටය. මාජි පුංචි අම්මා ගම්බද විශාල වත්තක් සහිත ගෙදරක පදිංචි වී සිටි අතර ඇය බුල්ඩොග් වර්ගයේ බල්ලන් නැති කළාය. ඇය හට ප්‍රිවෙට් ඩ්‍රයිව් මාවතේ නිතර පැමිණ නැවතී සිටීමට නොහැකි වූයේ ඇගේ සම්පත වූ බල්ලන් තරිකර දමා පැමිණීමට තිබූ නොහැකියාවයි. කෙසේ වුවද ඇය එහි පැමිණි සෑම අවස්ථාවකම මහා භීෂණයක් ලෙස හැරිගේ මනසේ ඉතා පැහැදිලිව තැන්පත්ව ඇත. ඩඩ්ලිගේ 5 වෙනි උපන්දිනයේදී
හැරි විසින් සංගීතයේදී ඩඩ්ලි පරාජය කළ නිසා ඔහුගේ දන හිසෙන් පහළ කකුලේ ඉදිරි ඇටයට මාජ පුංචි අම්මා තම බස්තමෙන් පහර දුන්නාය. එයට වසර කිහිපයකට පසු ඇය නත්තල් තෑගි හැටියට ඩඩ්ලිට පරිගණක රොබෝවරයෙකු තෑගි කළ අතර හැරිට තෑගි වශයෙන් දුන්නේ බලු විස්කෝතු පැකට් එකකි. ඇය අවසාන වශයෙන් පැමිණි අවස්ථාවේදී එනම් හැරි හොග්වර්ට්ස් යෑමට වසරකට පෙර හැරිට අහම්බෙන් ඇගේ ප්‍රීතම බල්ලාගේ පාදය පෑගෙන රිපර් නම් ඒ බල්ලා හැරි උද්‍යානය දක්වා පන්නා ගිය අතර හැරි බේරුණේ ගසකට නැගීමෙනි. හැරි ගස උඩට වී සිටිය අතර මාජි පුංචි අම්මා ඒ බලුතඩිය ආපසු කැඳවා ගැනීමට මධ්‍යම රාත්‍රියේද පසුවන තුරු සිටියාය. මේ සිද්ධිය දැනුදු මතක් කරමින් ඩඩ්ලි තම නෙත් කඳුලින් තෙත්වන තුරු සිනාසීමට අමතක නොකරයි. මාජි මෙහි සුමානයක් ඉදී. වර්නන් බාප්පා ප්‍රකාශ කළේ ප්‍රසාදයකින් තොරවය. දැන් අපි මේ කාරණාවට බැස්ස නිසා ඒ කියමින් ඔහු තම තරබාරු දබරගිල්ල හැරි දෙසට දිගු කරමින් මම එයා කැඳවාගෙන ඒමට පෙර කරුණු කිහිපයක් පිළිබඳව තීරණයකට එන්න සිදුවෙනවා. ඒ කීවේය. ඩඩ්ලි රූපවාහිනිය නැරඹීම නවතා හැරි දෙස බලා සිටියේ හැරිට අවඥා කිරීම රූපවාහිනී වැඩසටහනකට වඩා සතුටක් ගෙන දෙන වැඩසටහනක් වන නිසාය. මුලින්ම උඹ මතක තියාගන්න ඕනේ මාජේ පුංචි අම්මට කතා කරන විට බොහොම කීකරුව යටහත් පහත්ව කතා කරන්න. හරි. හොඳයි. හැරි අප්‍රසන්නතාවයකින් කීවේය. එයා මාව තුට්ටු දෙකට දාලා කතා කරේ නැත්තම්. දෙවනුව ඊ වර්නන් බාප්පා ප්‍රකාශ කළේ හැරිගේ පිළිතුර ඇසුනේ නැති අයුරිනි. උඹේ ඔය විකෘති හැසිරීම් පිළිබඳව මාජ නොදන්නා නිසා එයා මේ වහලයට ඉන්නකල් උඹේ ඔය විකාර වැඩ නවත්තන්න ඕනේ. හරිය? උඹ හොඳට හැසිරෙන්න ඕනි. තේරුණාද? එයා මට කරදර කරන්නේ නැත්නම් මමත් හොඳින් ඉන්නම්. ඊ හැරි කීවේ දත්කූරු කමිනි. තුන්වැනිව ඔහු කීවේ තම චීන ඌරෙකුගේ බඳු දෙනෙත් හැරි දෙසට යොමු කරමිනි. අපි මාජි පුංචි අම්මට කියා තියෙන්නේ ඔබ හදන්නම බැරි බාල අපරාධකාරයන් ඇතුළු කරන ශාන්ත බෲටස්ගේ සුරකුම් මධ්‍යස්ථානයට ඇතුළු කර ඇති බවයි. හරිය? මොකක්? හැරි කෝපෙන් කෑගැසුවේය. ළමයා ඔබේ කතාව අනුමත කරන ආකාරයට හැසිරෙන්න ඕන. නැත්නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරිය? ඊ වර්නන් බාප්පා කෝපෙන් කීවේය. හැරි වාඩි වී සුදුමැලි වීගිය මුහුණින් යුතුව වර්නන් බාප්පා දෙස බලා සිටියේය. ඔහුට වර්නන් බාප්පා කියූ දේ පිළිබඳව අදහා ගැනීමට නොහැකි විය. මාජ පුංචි අම්මා සුමානයක් මෙහි ළඟින් එනවා. එය ඩර්ස්ලිලා විසින් තමන්ට මෙතෙක් දෙනු ලැබූ එපා කරපුම උපන්දින තෑග්ග විය. එය වර්නන් බාප්පා විසින් එක් උපන්දිනයකදී හැරිට තෑගි වශයෙන් දෙනු ලැබූ පැරණි මේස් දෙකටද වඩා අන්තිමය. හොඳයි පෙට්ටියුනියා. ඊ ඔහු තම තරබාරු සිරුරේ බර දෙපාවලට වාරු කරමින් සිට ගනිමින් කීවේය. එනවද මාත් එක්ක රවුමක් යන්න ඩඩර්ස්? ඊ ඔහු හොරතලයට ඩඩ්ලිගෙන් ඇසුවේය. නැහැ. ඒ ඩඩ්ලි ස්ථිරවම කීවේ දැන් හැරිට තර්ජනය කිරීමේ දසුන අවසන් නිසා නැවත රූපවාහිනිය දසුන වෙත නෙත් යොමමිනි. පැටියෝ නැන්ද එනකොට ඔයත් කැපී පෙනෙන විදිහට ජැන්ඩියට ඉන්න ඕනි. ඊ පිට්ටියුනියා පුංචි අම්මා කීවේ ඩඩ්ලිගේ ගොරෝසු රතු කොණ්ඩය අතින් පිරිමදිමිනි. අම්මා ඔයාට හරි ලස්සන අලුත් බෝටයි එකක් ගෙනාවා. වර්නන් බාප්පා ඩඩ්ලිගේ තරබාරු උරහිසට තට්ටුවක් කරමින් මුළුතැන් ගෙන් පිටව ගියේ. එහෙනම් ඉක්මනින් එන්නම් ඊ කියමිනි. තෘෂ්ණිම් භූතව වාඩි වී සිටි හැරිගේ සිතට ක්ෂණික අදහසක් ආවේය. තම අතේ වූ ටෝස් පාන් කැබැල්ල පිඟාන මත දමා හැරි විගස වර්නන් බාප්පා පසුපස ඉදිරිපස දොරටුව වෙත ගියේය. වර්නන් බාප්පා මෝටර් රථේ වසා තිබූ ආවරණය ඉවත් කරමින් සිටියේය. මම උඹ එක්ක යන්නේ නෑ. ඊ හැරි තමා දෙස බලා සිටින දුටු විට අවඥාවෙන් කීවේය. කවුද එන්න ඕනි කිව්වේ? හැරි කලබල නොවී කීවේය. මට යම්කිසි දෙයක් අහන්න ඕනි. වර්නන් බාප්පා ඔහු දෙස සැකමුසු බැල්මක් හෙළුවේය. හොග්වා අපේ පාසලේ 3 වෙනි වසරේ සිසුන්ට ගම බලන්න යන්න අවසර දීලා තියෙනවා. හැරි කීවේය. ඉතින් වර්නන් බාප්පා නොරසුම් සොරෙන් ඇසුවේය. ඔහු දොර අසලින් එල්ලා තිබූ රථයේ යතුර අතට ගත්තේය. මට ඒ ඉල්ලුම් පත්‍රය බාප්පලව අස්සම් කරගන්න ඕනි. හැරි කලබලෙන් කීවේය. ඉතින් ඇයි මම ඒක අස්සම් කරන්නේ? වර්නන් බාප්පා අවඥාවෙන් කීවේය. හේතුව මේකයි. හැරි කතා කළේ ඉතා පරිස්සමින් වචන තෝරා ගනිමිනි. මම අර ශාන්ත මොකක්ද ඒක? ශාන්ත බෲටස් බාල අපරාධකාරයන් සඳහා ඇති මධ්‍යස්ථානය. බාප්පා මතක් කළේය. ඔව්
අන්න ඒකේ මම ඉන්නවා කියන එක මම මාජි පුංචි අම්මට කියන්න මට අපහසු වෙවි. මොකද මගේ කටින් වැරදිලාවත් වැරදි වචනයක් පිට වුණොත් එහෙම හවු වෙනවනේ. මම ඒක නියම විදිහට උඹේ කටින් ගන්න දන්නවා. ඒ කියමින් වර්නන් බාප්පා තම අතමිට මුලවාගෙන ඔහු දෙසට පැමිණියේය. එහෙත් හැරි නොසෙල්වී සිටි තැනම සිටියේය. මගේ කටින් වචන බලෙන් ගත්තා කියලා මාජි පුංචි අම්මට මට කියන්න තියෙන දේ කීම වළක්වන්න බෑ. හැරි කලබලයක් නැතිව කීවේය. වර්නන් බාප්පා නතර විය. ඔහුගේ අත තවම එසේම මිට මුලවී ඇත. ඔහුගේ මුහුණ දම් පැහැ ගැන්වී බැලීමට අප්‍රසන්න බවක් පෙන්වේය. ඒත් බාප්පා මගේ අවසර පත්‍රයට අත්සන් කළොත් මම පොරොන්දු වෙනවා. මම අර කී ස්ථානයේ ඉන්නා විදියට රඟපාන්න. වර්නන් බාප්පා මේ පිළිබඳ කල්පනා කරන බව හැරි සිතුවේය. බාප්පාගේ මුව අඩක් විවෘතව තිබින කපොලේ ඇති නාඩි ගැහෙනු හැරි දුටුවේය. හරි. ඔහු අවසානයේදී කීවේය. හරි මම උඹේ හැසිරීම පිළිබඳව බොහොම නිරීක්ෂණාත්මකව ඉන්නවා. පුංචි අම්මා ඉන්න වෙලාවේ උඹේ කෙරුම් කියුම් දිහා මම ඇහැ ගහගෙන ඉන්නවා පුතෝ. උඹ මම කියන ආකාරයටම හරියටම රඟපෑවොත් මම උඹේ ඔය කෙහෙම්මල් අවසර පත්‍රයට අත්සන් කරනවා. හරිය. ඔහු කැරකී මෝටර් රථයේ වෙත ගොස් දොර ඇර ඇතුළු වී කොපමණ තදින් දොර වැසුවේද යත් දොරේ ඉහළින්ම වූ වීදුරු කැබැල්ලක් ඔහුගේ ඔඩොක්කුවට වැටුණේය. හැරි ආපසු ගියේ මුළුතැන් ගේට නොවේ. ඔහු ගියේ ඉහළ මාලයේ වූ තම නිදන කාමරයටය. බාප්පා කියූ ආකාරයට රඟපෑමට නම් මගල් පවුල්වල අයගේ හැසිරීම් රටාව තමා දැන සිටීම පුරුදු පුහුණු විය යුතු බව හැරි සිතාගත්තේය. ඉතා දුකින් ඔහු තම උපන්දින ආශිර්වාද සහ තෑගි සඟවා තැබුවේය. ඒ සමගම තමන්ට හොග්වර්ට්ස් වලින් කරගෙන ඒමට නියමව තිබූ ගෙදර වැඩද පොළවේ වූ බුරුල් ලෑල්ලක් ගලවා ඒ කුහරය තුල සැඟවීය. ඉන්පසු ඔහු හෙඩ්විග්ගේ කූඩුව වෙත ගියේය. එරල් දැන් යථා තත්ත්වයට පත්ව සිටිනු පෙනින හෙඩ්විග්ද එරල්ද යන දෙදෙනම් සිටියේ තද නින්දේය. උන් තම හිස් ගෙඩි පියාපත් අතර සඟවාගෙන සිටියෝය. හැරි බර වූ හදවතින් සුසුමක් හෙලා ඒ දෙදෙනාටම ඇඟිල්ලෙන් ඇන අවදි කළේය. හෙඩ්විග්! හැරි සොවෙන් යුතුව කීවේය. උඹ සුමානයකට මෙහෙ එන්න එපා. එරල් එක්ක යන්න. රොන් උඹ බලාගනි. මං එයාට කරුණු කාරණා විස්තර කරලා තොණ්ඩුවක් ලියන්නම්. ඔහම මන් දිහා රවලා බලන්න එපා. හෙඩ්විග්ගේ ලොකු කහපාටට හුරු නෙත්වල පැහැදිලිවම කෝපය නිරූපණය විය. මේක මගේ වැරද්දක් නෙවෙයි. වෙන විකල්පයක් නැහැ හෙඩ්විග්. මේ ක්‍රමයට විතරයි යාළුවා මට රොන් සහ හර්මෝනි සමග හොග්ස්මීඩ් යන්න අවසර පත්‍රයට අවසන් ගන්න පුළුවන් වෙන්නේ. විනාඩි 10කට පසුව එරල්ද හෙඩ්විග්ද ජනලයෙන් පිටතට ගොස් අහසේ ඉහළට ඉගිලී නොපෙනී ගියෝය. හෙඩ්විග්ගේ පාදයේ රොන් සඳහා වූ කෙටි ලිපිය ගැටකසා තිබෙන. හද ශෝකයෙන් බර වූ හැරි කෝඩුව කබඩය තුළ සැඟවීය. එහෙත් හැරිට මෙසේ කල්පනාවෙන් නිමග්නව වැඩි වේලාවක් සිටීමට අවස්ථාව නොලැබින. ඊළඟ මොහොතේ පෙට්ටෝනියා පුංචි අම්මාගේ කටහඬ ඔහුට ඇසුනේය. ඇය හැරිට කීවේ පහත මාලයට පැමිණ අමුත්තිය පිළිගැනීමට සූදානම් වන ලෙසය. ඔය කොණ්ඩෙට මොකක් හරි කරගන්නවා ළමයා. ඊ හැරි දුටු විගසම පෙට්ටෝනියා පුංචි අම්මා මොර දුන්නාය. තම කොණ්ඩය මනාසේ පීරීමේ තීරුමක් නැති බව හැරි දන්නේය. මාජි පුංචි අම්මා නිරතුරුවම හැරි විවේචනය කිරීමේ විනෝදාංශයේ යෙදුණු අයකි. ඒ නිසා හැරිගේ අඩුපාඩු කීමට ඇතනම් එපමණ සතුටක් ඇයට තවත් නොලැබුණු ඇත. ඒ සමගම වර්නන් බාප්පාගේ රථය නිවස ඉදිරියේ මිදුලේ නතර විය. ඉන්පසු දොරවල් අරින වහන හඬද ඉන් අනතුරුව නිවස දෙසට තබන පාවහන් හඬද ඇසින. දොර අරිනවා! පෙට්ටෝනියා පුංචි අම්මා හැරිට අනකලාය. අප්‍රසන්න හැඟීමකින් යුතුව හැරි දොර විවෘත කළේය. දොරකඩ මාජි පුංචි අම්මා සිටගෙන සිටියාය. ඇයද වර්නන් බාප්පාගේ සිරුරට දෙවැනි නොවන මහත සිරුරකින් යුක්ත වූවාය. මස් පර්වතයක් බඳු සිරුරකින්ද දම් පැහැති මුහුණකින්ද ඇය යුක්ත වූවාය. වෙනතෙක් තබා ඇයට උඩුරැවුලක්ද තිබින. එහෙත් ඒ වර්නන් බාප්පාගේ උඩුරැවුල මෙන් බූසියක් මෙන් පිහිටා නොතිබින. එක් අතකින් ඇය දැවැන්ත සූට්කේසියක් අල්ලාගෙන සිටි අතර අනෙක් අතෙන් බුල්ඩොග් වර්ගයේ රුදුරු බල්ලෙක් තුරුළු කරගෙන සිටියාය. "කොමගේ ඩඩර්! කොමගේ පැටියා!" ඇය කෑගැසුවාය. ඩඩ්ලි බකල ගසමින් ශාලාව හරහා පැමිණියේය. ඔහුගේ කොණ්ඩේ ජෙල්ගා හිස් කබලටම අලවා තිබෙන. රැලි වැටි එල්ලෙමින් තිබූ යටිතල්ලේ මස් වැදැල්ල යටින් ඔහුගේ බෝටයි එක යාන්තමින් පෙනින. මාජි පුංචි අම්මා ලොකු සූට්කේසිය හැරි වෙතට දැම්මේ කොතරම් බලාපොරොත්තු රහිතව දෙයත් හැරි තව පොඩ්ඩෙන් බිම වැටෙන්නේය. ඒ සමගවම ඇය ඩඩ්ලි තම දකුණතින් තමන් වෙත තුරුළු කර ගනිමින් ඔහුගේ කම්මුලට ලොකු හාද්දක් දුන්නාය. ඩඩ්ලි මාජි පුංචි නැන්දාගේ හාද්ද ඉවසාගෙන සිටියේ ඒ සඳහා ඔහුට ලොකු තෑග්ගක් ලැබෙන බව දැන සිටි නිසාය. ඒ බව සනාථ කරමින් හාදුව ලබා ඩඩ්ලි එගෙන් ඈත්වත්ම ඔහුගේ අතේ ඇඟිලිවලට හිරවී පවුම් 20 අලුත් නෝට්ටුවක් තිබෙනු හැරි දුටුවේය. "පෙට්ටූනියා!" මාජි පුංචි අම්මා කෑගැසුවේය. ඉන්පසු ඇය හැරි පසු කරගෙන ගියේ ඔහු ඉන්නවද නැද්ද කියා නොසලකමිනි.
ඔහු හාදු හුවමාරු කරගත්හ. ඇත්ත වශයෙන්ම පෙට්ටියෝනියා පුංචි අම්මාගේ කැහැටු මුහුණ මාජ පුංචි අම්මාගේ මස් ගොඩක් මෙන් වූ මුහුණ තුළ සැඟවී ගියේය. මේ අවස්ථාවේ ප්‍රීතිමත් සිනහවකින් මුව සරසාගත් වර්නන් බාප්පා සාලයට ඇතුළු වී දොර වැසුවේය. "මාජි තේ බොමු නේද?" ඔහු ඇසුවේය. "ඉතින් රිපර්ට මොනවද දෙන්නේ?" "රිපර්ටත් මගේ පීරිසින්ම තේ ටිකක් බොන්න පුළුවන්." මාජි පුංචි අම්මා කීවේ ඔවුන් සියලු දෙනාම මුළුතැන් ගෙට යමින් සිටියදීය. හැරී පමණක් සූට් කේසයද සමග ශාලාවේ තනිවිය. ඒත් හැරිගේ සිත තුළ කිසිදු කාංසාවක් තිබුණේ නැත. මාජි පුංචි අම්මාගෙන් බේරී සිටීම භාග්‍යයකි. ඒ නිසා ඔහු බර සූට් කේසය සෙමින් ඉහළ මාලය වූ අතිරේක කාමරය වෙත රැගෙන ගියේය. සූට් කේසය එහි තබා එන විට මාජි නැන්දාට තේ පිරිනමා තිබින. එය ඉදිරියේ පළතුරු කේක් තබා තිබින. රිප මුල්ලකට වී ගිජුව ඌට දෙන ලද තේ හඬ නිකුත් කරමින් බිව්වේය. පෙට්ටියෝනියා පුංචි අම්මා තම ගේ තුළ පොළව ඉතා පිරිසිදුව තබාගෙන සිටිනා බව හැරි දත්තේය. මෙසේ රිපර්ගේ මුවින් හැලෙන විස්කෝතු කුඩුද විසිරී යන තේ බිඳුද දෙස පෙට්ටියෝනියා පුංචි අම්මා බලා සිටි සතුටින් නොවන බව හැරි නිරීක්ෂණය කළේය. පෙට්ටියෝනියා පුංචි අම්මාට සත්තු පෙන්වන්නට බැරිය. "මාජි කවුද අනෙක් බල්ලන් බලාගන්නේ?" ඒ වර්නන් බාප්පා ඇස්වේය. කර්නල් ෆර්බ්ස්ට ඒගොල්ල බලාගන්නවා. මාජි පුංචි අම්මා කීවේ අභිමානයෙනි. "එයා දැන් විශ්‍රාම අරගෙන ඉන්නේ. ඉතින් එයාටත් හොඳයි මේගොල්ලොත් එක්ක ටිකක් දඟලන එක. ඒත් මට මේ රිපර් කොල්ල දාලා එන්න හිත දුන්නෙම නෑ. මම ගෙදර නැත්තම් ඌ දැඩි කාංසාවට පත් වෙනවා." හැරි හිඳගත්ම රිපර් නැවත ගොරවන්නට විය. මේ නිසා බොහෝ වෙලාවකට පසු මාජි පුංචි අම්මාගේ අවධානය හැරි වෙත අහම්බෙන් මෙන් යොමු විය. ඉතින් ඇය බිරුසම් දුන්නාය. "තාම මෙහි නේ?" "ඔව්." හැරි කීවේය. "මේ ළමයා වැඩිහිටියෙක් කතා කළාම නිකම්ම හොව් ගාන්න එපා, කිසි සැලකිල්ලක් නැති ගානට." ඇය ගර්ජනා කළාය. "උඹට හොඳයි ඉතින් පෙට්ටියෝනියා පුංචි අම්මයි වර්නන් බාප්පා ඉන්නකල්. මම නම් ඔය අහක යන කුණු ගොඩවල් ඔඩොක්කු විදාගන්නේ නැහැ. ළමයා උඹව මගේ දොර පිල්ලේ දාලා ගිහිල්ලා තිබුණා නම් මම උඹ මගේ ගෙට වද්දාගන්නේ නැහැ. මම කෙලින්ම උඹව අනාථ දරු නිවාසයකට බාර දෙනවා." ඩර්සිලා සමග ඉන්නවාට වඩා අනාථ නිවාසක ජීවත් වන එක දාහෙන් සම්පතක් බව කීමට දිව අගට ආවද හැරි ඉවසා සිටියේය. වැඩිපුරම ඒ බව නොකීමට හේතු වූයේ හොක්ස්මීඩ් පෝරමය සිහි වූ නිසාය. "ළමයා උඹට සමාචාල් හිනාවක් දැම්මා නේද? මට පේන විදිහට මං කලින් දුටු වතාවට වඩා උඹ හොඳ වෙලා නැහැ. මං නම් හිතුවේ පාසලේදී උඹ මකලා හදයි කියලා. කෝ උඹ එහෙම වෙනස් වෙලා නැහනේ." ඇය ලොකු තේ උගුරක් හටටගෙන යාන්තමෙන් වැඩී තිබූ උඩු රැවුල්ලේ රැඳී තිබූ තේ පිසදා දමා "වර්නන් දැන් කොහෙටද මේ මගොඩියා යන්නේ?" අවඥාවෙන් ඇසුවාය. "සාන්ත බෲටස් කඳවුරට." වර්නන් බාප්පා ශනිකව කීවේය. "මේ වගේ මගොඩියුන් හදන්න එතන නොම්බර 1යි." හරි." මාජි පුංචි අම්මා කීවාය. "සාන්ත බෲටස් වල කොල්ලන්ට වේවැලෙන් කසාය නොඅඩුව ලැබෙනවද?" ඇය බිරුසන් දෙමින් ඇසුවාය. "ඔව් හොඳටම ගහනවා." වර්නන් බාප්පා තැතනීමට වූ විට හැරි ඉදිරිපත් විය. "ඔව්." කියූ හැරි තවත් මෙම කාරණාව ස්ථිර කරනුවස් සෑම විටකම ඊද පැවසුවේය. "අන්න ඒක තමයි ක්‍රමේ." මාජි පුංචි අම්මා කීවාය. "මම නම් ඔය දඩබ්බර මගොඩි කොල්ලන්ට වේවැල් කසාය දෙන එක පිළිබඳව කිසිම විටක විරුද්ධත්වයක් දක්වන්නේ නෑ. ඒක තමයි ක්‍රමේ. මේ මගොඩි කොල්ලෝ 99%ටම පත්තියම් වන බෙහෙත තමයි ඒක. උඹට නිතරම වේවැල් කසාය හම්බ වෙනවද ළමයා?" "මොනවද මේ කතා?" හැරි පැනලා දුන්නේය. නිතරම හම්බෙනවා." මාජි පුංචි අම්මා තම දෙනෙත් හීන් කොට හැරි දෙස බැලුවාය. "ඒත් ළමයා උඹ ඒක කිව් ආකාරය මගේ හිතට ඇල්ලුවේ නෑ." ඇය කීවාය. "උඹ ඔය තරම් ගණනකට නොගෙන උඹට වේවැල් පාර ලැබෙන බව කියනකොට මට හිතෙන්නේ උඹට ඕනි තරම් හයියෙන් ගහන්නේ නැතුව ඇති කියලායි. පෙට්ටියෝනියා මම ඔයා උනා නම් එයාට ලියුමක් ලියලා තියෙනවා මේකට පුළුවන් තරම් දඩුවම් දෙන්න කියලා. කෝටු මස් කළත් අපි ඇහැක් කරලා බලන්නේ නෑ කියලා මම නම් ලියනවා." හැරිගේ වැඩි උද්‍යෝගය නිසා වැඩේ අනාගනිවිදැයි වර්නන් බාප්පා බියවිය. කෙසේ වුවද ඔහු වහාම මාතෘකාව වෙනස් කළේය. ඒක නෙමේ මාජි. අර පැනලාගේ අපරාධකාරය පිළිබඳව පුවත උහැව්වද අද උදේ?" මාජි පුංචි අම්මා ගෙදරට හුරුවන්නට උත්සාහ කරමින් සිටිනා විට හැරි කල්පනා කරේ ඇය නැති විට අංක 4 නිවස තමන්ට වඩා අනුකූල වූ බවයි.
වර්නන් බාප්පත් පෙන්ටෝනියා පුංචි අම්මත් නිතරම උත්සාහ කළේ හැරි මගහැර ජීවත් වීමටය. එය හැරිට මහත් සහනයක් විය. හැරිද කැමති වූයේ හැකිතාක් දුරට ඔවුන් මගහැර තමන්ගේ පාඩුවේ ජීවත් වීමටය. අනෙක් අතට මාජ පුංචි අම්මාට උවමනා වූයේ නිරන්තරයෙන්ම හැරිට කූරු ගාමින් සිටීමටයි. ඇය නිරතුරුවම ඔහුගේ හැසිරීම දියුණු කිරීමට නොයෙක් යෝජනා ඉදිරිපත් කළහ. ඇය නිතරම හැරි සහ ඩඩ්ලි සසඳා සතුටු වූ අය. ඩඩ්ලිට වටිනා තෑගි රැගෙන දීමෙන් ඇය මහත් තෘප්තියක් ලැබූ අතර හැරි ඔහුට තෑගි රැගෙන නොදීම පිළිබඳව ගොරුනාඩු කළාය. එමෙන්ම හැරි කවදාවත් හැදෙන්නේ නැති කොල්ලෙකු බවට අනුම්පද කීමද ඇයගේ විනෝදාංශයක් විය. මේ කොල්ලාගේ හැසිරීම පිළිබඳව ඔයා එතරම් හිතට ගන්න එපා වර්නන්. ඊ ඇය පැමිණීමෙන් පසු තුන්වැනි දිනේ දහවල් ආහාර මේසේදී වර්නන් බාප්පාට කීවාය. මේවා ඔඩු දුවලා තියෙනවා නම් ආයේ කාටවත් ඒක හදන්න බෑ. හැරි තම ආහාර පිඟාන වෙත මුළු අවධානය දීමට උත්සාහ කළද ඔහුගේ හදවත කෝපෙන් කැකෑරෙන්නට විය. ඔහුගේ අතපය කෝපෙන් ගැහෙන්නට විය. පොරමේ මතක තියාගනින්. පොරමේ මතක තියාගනින්. ඔහු තමාටම කියාගත්තේය. හොක්ස්මීඩ් ගැන මතක තියාගනින්. මොනවත් කියන්න එපා. පුටුවෙන් නැගිටින්න එපා. මාජ පුංචි අම්මා තම වයින් වීදුරුව ගැනීමට අතදිගු කළාය. ඕවා උප්පත්තියේ නැ දේවල්. ඇය කීවාය. දැන් බලන්න. බල්ලන් තුළ නිතරම උන්ගේ ජාතකය බලපානවා. බැල්ලිගේ මොකක් හරි වරදක් තියෙනවා නම් ඒක ඒකගේ පැටියාගෙන වරදක් වෙනවා. ඒ මොහොතේ මාජ පුංචි අම්මගේ අතේ තිබූ වයින් වීදුරුව අතේ තිබෙදීම පුපුරා ගියේය. වීදුරු කටු සෑම තැනම විසිරී ගිය අතර ඇගේ ඇහි පිහාටු වේගෙන් ගැහිමට විය. රතුපෑ ගැන්වී තිබූ ඇගේ මූණ දිගේ වයින් බිඳු ගලා යමින් තිබින. මාජි! ඒ පෙට්ටෝනියා පුංචි අම්මා කෙඳිරි ගෑවාය. මාජි ඔයා හොඳින්ද? නෑ ඒක ගණන් ගන්න එපා. මාජ පුංචි අම්මා කීවාය. ඉන්පසු ඇය අත්පිස්නාවෙන් තව මූණ පිහදාගත්තාය. මම වීදුරුව තදින් මිරිකන්නේ නැති. ඒකයි. මට ඕකම වුණා කර්නල් ෆර්බ්ස්ටන්ගේ ගෙදරදී පහුගිය දිනක. කලබල වෙන්න එපා පෙට්ටෝනියා. මම අතින් අල්ලනකොට තදින් අල්ලනවා. ඒකයි. එහෙත් වර්නන් බාප්පාගේ සහ පෙට්ටෝනියා පුංචි අම්මාගේ සැකමුසු දෙනෙත් යොමු වූයේ හැරි වෙතය. ඒ නිසා පුඩිම කන්නට නොසිට කෑම මේසෙන් ඉවතට පැන ගැනීමට ඔහු සිතුවේය. කෑම කාමරය ආබදව තිබූ ශාලාවට ගිය හැරි බිත්තියට හේතු වී තදින් හුස්ම ගැනීමට විය. තමන් පාලනය කර ගැනීමට බැරි වී යමක් පුපුරවා හැරීමට හැරිට සිදු වූයේ බොහෝ කාලයකට පසුවය. එය නොකළ යුතුව තිබින. දැන් ප්‍රශ්නය බලපාන්නේ හොක්ස්මීඩ් ෆෝරමයට පමණක් නොවේ. මේ දේ දිගටම සිදු වුවහොත් මැජික් අමාත්‍යංශයේ අවධානයද තමන් වෙත යොමු වන බව හැරි දනී. හැරි තාමත් බාලවයස්කාර මායාකරුවෙකි. පාසලෙන් පිටත මැජික් කිරීම මායාකර්ම නීතිය අනුව ඔහුට තහනම්ය. ඔහුගේ වාර්තාද එතරම් පිරිසිදු ඒවා නොවේය. ප්‍රිවෙට් ඩ්‍රයිව් මාවතේදී මායාකර්ම කොට නැවත අසුවහොත් ඔහු හොග්වර්ට්ස් පාසලෙන් නිරපන බවට ඔහුට විපත් අඟවා නිල වශයෙන් අවවාද කළේ පසුගිය ක්‍රිස්ම ඍතුවේදීය. ඩර්ස්ලිලා කෑම මේසෙන් නැගී සිටිනු ඇසුණු නිසා හැරි අඩේට දෙකට උඩුමහලේ තම කාමරයට පැනගත්තේය. ඊළඟ දින 3දී මාජ පුංචි අම්මා තමන්ට දෝෂාරෝපණය කරන සෑම විටකම ඉදල් මිටි තමන් විසින්ම අලුත් වැඩියා කරගන්නා ක්‍රම පිළිබඳව අත්පොත පිළිබඳ භාවනා කිරීමට හැරි උත්සුක විය. මෙම ක්‍රමය බොහෝසේ සාර්ථක වුවද මෙහිදී පරහකට තිබූයේ හැරි උම්මත්තක කොළුවෙක් බවට මාජ පුංචි අම්මා නිතර ප්‍රකාශයට පැත් කිරීම නිසා කෙඩෙත්තු මුහුණක් ඔහුට හිමිවීමයි. අවසානයේදී බොහෝ දිගු කාලයක් මෙන් හැරිට දැනුණු කාලයක අවසානයේදී මාජ පුංචි අම්මා එහි සිටින අවසාන සැඳෑව උදා විය. පෙට්ටෝනියා පුංචි අම්මා විශේෂ ආහාර වේලක් පිළියෙල කළ අතර වර්නන් බාප්පා වයින් බෝතල කිහිපයක් විවෘත කළේය. සුප් බීමද සැමන් ආහාරයේද අවසන් වන තෙක් හැරිගේ වැරදි පිළිබඳ එක් වරක් හෝ සඳහන් නොවිය. ලෙමන් පුඩිම අනුභව කරද්දී වර්නන් බාප්පා තමා විදින කටු නිපදවන සමාගම වූ ග්‍රීනින්ග්ස් පිළිබඳ නීරස දිග හැල්ලක් දෙසා බානට විය. පෙට්ටෝනියා පුංචි අම්මා කෝපි සාදද්දී වර්නන් බාප්පා බ්‍රැන්ඩි බෝතලයක් මේසය මත තැබුවේය. එක වීදුරුවක් බමුද? වර්නන් බාප්පා මාජ පුංචි අම්මාගෙන් ඇසුවේය. වයින් ටිකක් වැඩියෙන් බී තිබූ නිසා ඇගේ රතු මුහුණ තවත් රතු වී තිබින. එහෙනම් චූටි එකක්. ඇය කීවාය. ඔයිට වඩා තව චුට්ටක් වැඩියෙන්. තව චුට්ටක්. තවත් චුට්ටක් වැඩි. ඒත් කමක් නෑ බලමුකෝ. ඩඩ්ලි සිටියේ 4වැනි පුඩින් කැබැල්ලට වග කියමිනි. පෙට්ටෝනියා පුංචි අම්මා කෝපි කෝප්පය තොලගාමින් සිටියාය. ඇගේ සුළඟිල්ල ඉදිරියට දික් වී තිබින. හැරිට අවශ්‍ය වූයේ මේ විකාරයෙන් බේරී තම කාමරයට රිංගා ගැනීමය. එහෙත් තම බාප්පාගේ කුඩා දෙනෙත් තමන් දෙසට කෝපෙන් එල්ලවි තිබූ නිසා ඔහු ඒ අදහස සිතින් ඉවත් කරගත්තේය. ඊ මාජ පුංචි අම්මා කීවේ වීදුරුව මේසි මත තබමින් තම දෙතොල් පිසදා ගනිමිනි. පෙට්ටෝනියා ඉස්තරම බ්‍රැන්ඩි පොඩ්ඩ.
බලන්න 12 දෙනෙක්ගේ ආවතේව සාතු සප්පායම් කරන්න තියෙන මට මේ දවස් කිහිපේ නම් ස්වර්ගයකට ගියා වගේ. එසේ කියමින් ඇය රාම්තෙල් පිට කළ අතර තම මහත උදරය අතගෑවාය. ඒත් මට සමාවෙන්න. මම කැමති හොඳ පෘෂ්ටිමත් කෝලයකටයි. එසේ කියමින් ඇය ඩඩ්ලි දෙස බලා ඉඟිමෙරුවාය. ඩඩ පැටියෝ. ඔයා හොඳ මහත දෙහත මිනිහෙක් වෙයි. තාත්තා වගේම. ඔව් ඒකේ දෙකක් නෑ. වර්නන් මම තව ටිකක් ගන්නම්. ඒත් මේක ඇය හැරි දෙස බලමින් කීවාය. හැරිගේ බඩ දඟලන්නට විය. අත්පොත හැරි විගස සිතුවේය. මේකට තියෙන්නේ මහා නෝන්ජල් බැල්මක්. පේන්නේ නැද්ද? මූණේ හැටි විතරක් අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ. බල්ලුන්ගේ හැටි ඔහම තමයි. ගිය අවුරුද්ද මම කර්නල් ෆර්බ්ස්ට කියලා එකෙක් වතුරේ ගිල්ලවලා මැරුවා. ඌත් මේ වගේමයි. ගිරහණේ හැදිලා වගේ. උත්පත්තිය හරි නෑ. ඒකයි. හැරි අත්පොතේ 12 වෙනි පිටුවේ තිබෙන නිතරම ආපස්සට යන සුව කිරීමේ වශයක් පිළිබඳව සිතීමට උත්සාහ කළේය. මේ සෑම දෙයක්ම ජන්නවල ලේවල වැරද්ද. මං එදත් කිව්වේ නරක ලේ පෙට්ටුනියා. මම ඔයාගේ පවුලේ පැටිකිරිය පිළිබඳව කියනවා නොවේයි මේ. එසේ කියමින් ඇය තම සවලක් බඳු අතෙන් පෙට්ටුනියා පුංචි අම්මාගේ දර ඉපලක් බඳ වූ අතට තට්ටුවක් දැමුවාය. ඒත් ඔයාගේ අක්කා පවුලේ නම්බුව කෑවා. ඕක ඉතින් හොඳම පවුල් වල වුණත් වෙනවනේ. ඒකි මක බෑ වුණා නාස්තිකාර අවලමෙක් එක්ක. මේ තියෙන්නේ ඒ හොර මගුලේ ප්‍රතිඵලය අපේ ඇස් පන අපිට. හැරි තඹ පිඟාන වෙත අවධානය යොමු කරගෙන සිටියේය. ඔහුගේ කන් තුල යම්කිසි ශබ්දයක් දෝංකාර දෙන්නට විය. උඹේ ඉදල්මිට හොඳින් අල්ලගනින්. ඔහු සිතුවේය. හරියට වර්නන් බාප්පාගේ විදෙන කටුවක් යමක් විදගෙන යන්නක් මෙන් මාජි පුංචි අම්මගේ කටහඬ හැරිගේ හදවත විදගෙන හැරිගේ හද තුලට කිඳා බැස්සේය. මේ ෆෝටා මහත් හඬින් කියමින් බ්‍රැන්ඩි බෝතලේ සුරතින්ගත් මාජි පුංචි අම්මා වීදුරුවට තව මත්පැන් වත් කරගත්තාය. ඇය එසේ මත්පැන් වත් කරගත්තේ සැලෙන අතින් නිසා අඩක් වීදුරුව තුලටද අඩක් මේස රෙද්ද මතටද වැක්කිරුණේය. උඹලා මට කවදාවත් කියලා නෑනේ ඌ මොනවද කළේ කියලා. වර්නන් බාප්පාද පෙට්ටුනියා පුංචි අම්මාද මහත්සේ තෙතිගෙන සිටින බවක් පෙනින ඩඩ්ලි පවා තමන් අතුරුපස කෑම නවතා තම දෙමාපියන් දෙස බලා සිටින්නට විය. එයා රැකියාවක් කළේ නෑ. වර්නන් බාප්පා කීවේ හැරි දෙස නෙත් කොනකින් බලමිනි. එයාට රැකියාවක් තිබුණේ නෑ. හරි මම හිතුවා හරි. ඒ කියමින් මාජි පුංචි අම්මා කටපුරා බ්‍රැන්ඩි උගුරක් ඇද තම ඇඳුමේ අතින් හොම්බදිගේ බේරමින් තිබූ බ්‍රැන්ඩි පිසදා ගත්තාය. කිසි කමකට නැති වැඩකට නැති හාල් පාරුවෙක්. ඇය කීවාය. එයා එහෙම කෙනෙක් නෙවෙයි. හැරි කීවේය. සියල්ලෝම නිහඬව සිටියහ. හැරිගේ මුළු ගතම කෝපෙන් බෙවුලමින් තිබෙන. මෙවන් ආවේගයක් හැරිට ජීවිතයේ කිසිම දිනක මින් පෙර ඇති නොවී තිබෙන. තව බ්‍රැන්ඩි? වර්නන් බාප්පා මහත් හඬින් කීවේය. ඔහු සුදුමැලි වී ගොස් තිබෙන. ඔහු බෝතලේ තිබූ ඉතිරි බ්‍රැන්ඩි ස්වල්පය මාජි පුංචි අම්මාගේ වීදුරුවට හිස් කළේය. ළමයා ඔහු ගිගුරුවේය. උඹ ඇදට පාලයන්. නෑ වර්නන්. පුංචි අම්මා එක්කාව අතරින් කීවාය. ඇගේ එක් අතක් එසෙවී තිබෙන. ලේ පැහැගැන්වී තිබූ ඇගේ සිහින් දෙනෙත් හැරීවෙත එල්ලවී තිබෙන. කියපන් ළමයා කියපන්. උඹ උඹේ මහැවුන් ගැන ආඩම්බරයෙන් ඉන්නේ. එහෙම නේද? උන් ගිහිල්ලා මෝටර රථ අන්තරකට බඳුන් වෙලා මිය ගියා. බීලම වෙන්නේ නැති මං හිතන්නේ. ඒ දෙන්න මැරුණ රියානතුරකින් නෙවෙයි. හැරි කෝපෙන් කීවේ දෙපයින් සිටගනිමිනි. උන් මැරුණ රියානතුරකින් තමයි. උඹ දරුණු පුංචි ඇක්ටර් බොරුකාරයා. උඹව තමන්ගේ ඥාතින්ගේ කරේ ගහලා උන් මැරුණා. මහන්සි වෙලා වැඩ කරන නෑදෑයෝ. මාජි පුංචි අම්මා බෙරිහන් දුන්නාය. ඇගේ කෝපය ඉහ වහා ගොස් තිබෙන. උඹ ගරුසරු නැති අවලමා අකෘතඥ පුංචි. එහෙත් හදිසියම මාජි පුංචි අම්මා ගොළුවාය. දැඩි කෝපය නිසා වචන ගලා ඒම නතර වී ඇතිසේය. ඇගේ මුහුණ පිම්බීගෙන එන බවක් පෙනින පාලනය කරගත නොහැකි කෝපයකින් ඇය මඩනු ලැබ ඇත. එහෙත් ඇගේ සිරුර පිම්බීම නතර වූයේ නැත. ඇගේ ලොකු රතු මුහුණ බැලුම් බෝලයක් මෙන් පිම්බෙන්නට විය. ඇගේ කුඩා දෙනෙත් එළියට පැන්න අතර කට දෙපසට ඇදී යන්නට විය. ඊළඟ තප්පරයේදී ඇගේ ට්වීට් කබායේ තිබූ බොත්තම් කිහිපයක් කැඩී විසිවිය. ඇය බැලුම් බෝලයක් මෙන් පාවී ගොස් බිත්තියක හැප්පුණාය. ඇය දැවැන්ත බැලුමක් මෙන් පිම්බෙන්නට වූවාය. ඉනිය වූ පටිය පුපුරා විසිවී ගියේය. ඇගේ සෑම ඇඟිල්ලක්ම දිස් වූයේ ලිංගුස් කරලක් මෙනි. මාජි වර්නන් බාප්පාද පෙට්ටුනියා පුංචි අම්මාද කෑගැසුවේ එක වරමය. මාජි පුංචි අම්මා සිවිලම දෙසට පාවී යන්නට විය. ඇය දැන් ඌරු ඇස් ඇති මිජලින් ටයර් පප්පෙක් මෙන් පිම්බී ඇත. ඉහළට පාවී යද්දී ඇගේ අත්පා ඒමී අත සැලෙන්නට විය. ඒ අත්පා වැනීම පෙනුනේ හරියටම අපස්මාර රෝගියෙකුගේ අත්පා ගැසීමක් මෙනි. රිප කාමරයට කඩා වැදුනේ උමතුවෙන් මෙන් බුරමිනි. අයියෝ!
ඊ කියමින් වර්නන් බාප්පා මාජ පුංචි අම්මාගේ එක් පාදයකින් අල්ලා බිමට ඇදීමට උත්සාහ කළේය. එහෙත් සිදු වූයේ ඔහුද මාජ පුංචි අම්මා සමග පොළවෙන් ඉහළට එසවී යාමයි. ඊළඟ මොහොතේ උඩට පැන්න රිප වර්නන් බාප්පාගේ පාදයක් සපා කමින් එහි එල්ලුණේය. කිසිවෙකුත් තමා නැවැත්වීමට පෙර හැරි කෑම කාමරයෙන් පැනගත්තේය. ඔහුගේ ඉලක්කය වූයේ තම මැජික් බඩු තබා තිබූ ඉබියතුරු දමා තිබූ තරප්පු පෙළ යට වූ කබඩයයි. ඔහු ආසන්න වෙත්ම එම ඉබියතුරු මැජික් බලෙන් විවෘත විය. ඊළඟ මොහොතේ ඔහු තම ට්‍රංක පෙට්ටිය ඉදිරි දොර වෙත ගෙන ගියේය. ඊළඟ නිමේෂයේදී ඔහු ඉහළ මාලේ තම කාමරයට ගොස් ඇඳ යටට රිංගා ලෑල්ල ඉවත් කොට තම මැජික් පොත් සහ උපන්දින තෑග තිබූ කොට්ට උරය ඩැහැගත්තේය. හෙඩ්විග්ගේ හිස් කෝඩුවද ඩැහැගත් ඔහු ඉදිරි දොර අසල ඇති තම ට්‍රංක පෙට්ටිය වෙත දිව ගියේය. ඒ අවස්ථාවේ වැරහැලි බවට පත්ව තිබූ කලසමේ කකුලක් සහ ලේ වැగిරෙන පාදයක් සහිත වර්නන් බාප්පා හැරිගේ ඇඟේ හැප්පුණාය. මේ හේනවා ඇවිල්ලා එයා මේ ශාපය මුදවා ගන්නවා. මේ අවස්ථාවේ හැරී සිටියේ පාලනය කරගත නොහැකි කෝපයකිනි. තම ට්‍රංක පෙට්ටියට පයින් ගසා එය විවෘත කරගත් හැරී තම මැජික් යෂ්ටිය අතටගෙන එය වර්නන් බාප්පා දෙසට දිගු කළේය. ඒක එයාට ලැබෙන්න ඕන දඬුවමක්. ඊ හැරී කීවේ වේගයෙන් හුස්ම ගනිමිනි. මගෙන් ඈත් වෙලා ඉන්නවා. හැරී අතපත ගා දොරේ බෝලය සොයාගෙන දොර ඇරගත්තේය. මං යනවා. ඔහු කීවේය. මට දැන් හොඳටම ඇති වෙලා. ඊළඟ මොහොතේ තම බර ට්‍රංක පෙට්ටියද ඔසවාගෙන හෙඩ්විග්ගේ කෝඩුව එක් අතකින්ගෙන ඔහු අඳුරු වීදියට අවතීර්ණ විය. මතු සම්බන්ධයි. තවත් මෙවැනිම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.